අයිබෝවන් අය ශ්‍රේණියේ 4 වෙනි වීඩියෝ එක මේ වෙනකොට අපි වීඩියෝ 3ක් දාලා තියෙනවා. එතකොට පළවෙනි පාඩම වෘත්තය කියන පාඩම සම්පූර්ණයෙන් මේ විදිහට ඉවරයි. සහ සංඛ්‍යා ස්ථානීය අගය සහ මිලියන කලාප වෙනකන් ලියන පාඩමත් අපි දැන් සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා. අද අපිට පටන් ගන්න තියෙන අය ශ්‍රේණියේ 3 වෙනි පාඩම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන එක. හැබැයි මේ ඒක පටන් ගන්න කලින් 3 වෙනි වීඩියෝ එකෙන් දුන්න අපි අභ්‍යාස වගේක්. ඒ අභ්‍යාස ටික සාකච්ඡා කරලායි අද අලුත් පාඩම පටන් ගන්න. හරි බලන්න. මම කිව්වා මේක ටිකක් ඇත්තටම සංකීර්ණ කාරණයක් තිබෙ කිසිතේ වීඩියෝ එකේ. හේතුව මම ඒ හින්දා කිව්වා අම්මලා හරි තාත්තා හරි එකම බලන්න කියලා. ඒක එකෙන් තේරුම් ගත්තා නම් ගොඩක් හොඳයි. දැන් බලන්න ඒ අභ්‍යාස දෙක ඉස්සරලාම පිටු අංක 8 යටම තියෙනවා ගණන් 4ක්. බලමු එහෙනම් මේ 4 පිටු අංක 8 උට්ට ගන්නවනේ. මෙන්න ඔයාලට මම කිව්වේ මොකද්ද තියෙන්නේ මේවා ටික වචනෙන් ලියන්නයි ඕනේ. වචනෙන් ලියන්න කලින් අපි මේවා සම්මතාකාරයෙන් දක්වන්නේ 50යි 8යි 0.2යි 43යි 5යි 0.3 ඔන්න මට තියෙන සංඛ්‍යාව. මම මේක වචනෙන් ලියන්න කලින් මෙයා සම්මතාකාරයෙන් අග ඉඳන් 3න් 3 වෙන් කර ගන්න ඕන. නම් මෙන්න අග ඉඳන් 1 2 3 1 2 3 1 2 3 ඔන්න වෙන් කරගෙන ඉවරයි. නම් මම කියනවා 50 ඊළඟට 800 ඊළඟට 435 ඊළඟට 0.3 කොහොමද තියෙන්නේ? හරි ඔන්න එහෙනම් දැන් මම වෙන් කරගෙන ඉවරයි. දැන් සම්මතාකාරයෙන් දක්වපු සංඛ්‍යාව ඔයාලට තියෙන්නේ වචනෙන් ලියන. වචනෙන් ලියනකොට මම කව මෙහෙම දාගන්න. කෙලවරේම තියෙන්නේ ඒකක කලාපය. ඊට පස්සේ දහස්, ඊට පස්සේ මිලියන, ලොකුම අන්තිමට තියෙනවා බිලියන. එහෙනම් දැන් මම සංඛ්‍යාව කියන්න යන්නේ මොන බිලියනද? 50නේ තියෙනවා 50 බිලියන. 50 කිව්වනම් හොඳයි. එහෙනම් මෙන්න මම කියනවා 50 බිලියන. 50 බිලියන කිව්වත් ප්‍රශ්නයක් නැහැ. වෙයි 50 බිලියන හොඳයි 800 මිලියන 800 මිලියන සංඛ්‍යාව එක්ක කලාප කියන්නේ 800 මිලියන 435000 කියන්නේ 35000 මෙන්න 35000 දහස් ඉන්න දහස් ඒකක ගානක් නෑ බින්දු කියන ඉවර කරන්න නම් එහෙනම් දහස කියලා ඉවර කරන්න හේතුව ඒකක කලාපේ සංඛ්‍යාවක් නෑ නම් උත්තරේ අපිට ওই ගානින් නවත්තන්න වෙනවා එහෙනම් උත්තරේ එනවා 50 බිලියන බලන්න හරිද කියලා ආයි පාරක් 50 බිලියන හරි 800 මිලියන 435000 හේතුව ඒකක කලාපේ ගානක් නෑ බින්දු කියලා වැඩක් නෑනේ මෙන්න දෙවෙනි ගාන බලන්න තියෙන සංඛ්‍යාව 43 බිඳුව 5 ආයි බිඳුව 800 500 කොහොම තියෙන්නේ බලන්න පළවෙනි කාරණේ සම්මතාකාරයෙන් දක්වන එක න අග ඉඳන් 3න් 3 1 2 3 1 2 3 ඔන්න වෙන් කරගත්තා. දැන් ලියාගත්තොත් වෙන් වුණ තැන් වලින් 43 ඊළඟට බිඳුවයි 50 ඊළඟට 800 ඊළඟට 500 ඔන්න කලාප වලට වෙන් වෙලා ඉවරයි. දැන් ඔයාලට තියෙන උඩින් කලාප ටික පොඩියට දාගත්තොත් මේ තියෙන්නේ ඒකක කලාපය, මේ තියෙන්නේ දහස් කලාපය, මේ තියෙන්නේ මිලියන කලාපය, මේ තියෙන්නේ බිලියන කලාපය. දැන් ඉතින් මේ ටික ලියා යන්න නම් ඔයා දන්නවා මේ තියෙන්නේ 43 බිලියන. එහෙනම් අපි කියනවා 43 බිලියන. 43 බිලියන කිව්වත් කමන්නේ හැබැයි හොඳ 43 බිලියන. මේ බලන්න මෙතන තියෙන බිඳුවයි 50 ඕනේ නැහැ 50 නෙවෙයි 50 මිලියන 50 හරි 50 හරි කමන්නේ 50 මිලියන 800,000 ඒකක කලාපේ නිකම්මයි මොකද්ද 500 එහෙනම් මෙන්න මගේ උත්තරේ එනවා 43 බිලියන. එහෙනම් 50 මිලියන වලට වඩා 50 බිලියන කිව්වනම් ඒක කමන්නේ නැහැ. කොහොම කිව්වත් වැරදි දාන්නේ නැහැ. 50 බිලියන මිලියන 800,500. ඒ තියෙන දෙවෙනි එක. බලමු තුන්වෙනි ගානට ගිහලා මෙන්න මගේ තුන්වෙනි ගාන. ඔයාලට තියෙනවා 3.2ක්ද? 1 283. බලන්න එන අග ඉඳන් 3න් 3 වෙන් කරගන්නේ 1 2 3 1 2 3. හරි. එහෙනම් දැන් වෙන් වුණ තැනින් වෙන් කළොත් 3 තියෙනවා. බිංදු 2යි 1 තියෙනවා. 200 තියෙනවා 283. හරි එහෙනම් මෙන්න ඒකක කලාපය, දහස් කලාපය, මිලියන සහ බිලියන. හරිනේ? අර දැන් ලියා කියන්නේ එහෙනම් මේ තියෙන 3 නම් අපි කියනවා 3 බිලියන. 3 බිලියන 3 බිලියන හරි බිලියන කලාවෙන්නේ
මිලියන කලාපේ තියෙන්නේ ඒක. එහෙනම් අපි කියන්නේ 1 මිලියන 200,000 ඒක කලාපේ නිකම්මයි මොකද්ද 283 එහෙනම් ඔන්න අපේ ගාන 3 බිලියන 1 මිලියන 200,283 අන්තිම ගාන මම ඉඩ මදින්ද මේ හරියට ගන්නම්. මෙන්න 4 වෙනි ප්‍රශ්නේ. 15ට වගේ තමයි යන්න වෙන්නේ. ඒක වෙන පාඩකින් දැන් ගත්තොත් තියෙනවා 47 හරි 86 76 19 924 ඔන්න තියෙන සංඛ්‍යා ඉලක්ක 1 2 3 4 5 6 7 8 9 10 11 සංඛ්‍යාවක්. බලන්න 4යි 8යි 11යි. එහෙනම් මෙන්න අගේ ඉඳන් 2න් 3න් 3යි මෙන්න ආයි 3කින් මෙන්න ආයි 3කින් මෙන්න මට ඉස්සල්ලාම සම්මතාකාරය එනවා 47යි 867යි 619යි 924යි කලාප ටික දාගත්තොත් මෙයා ඒක කලාපය මෙයා දහස් මෙයා මිලියන මෙයා බිලියන ඔන්න කලාප ටික දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ වචන එහෙනම් මේ තියෙන්නේ 47 බිලියන. කමන්නේ 47 මිලියන කිව්වොත් හොඳයි. අර එහෙම කිව්වත් තරයි දාන්නේ අර හරියටම ලියනවා නම් 40 ඉවර නෑ 7 බිලියන 47 බිලියන හරි 867 මිලියන හොඳයි 867 මිලියන කිව්වත් වැරද්දක් නෑ 867 මිලියන බාහිර දහස් කලාපය 619,000 924 ඒකක් කලාපේ කොහොමද නිකම්මයි කියන්නේ 924 දැන් ඉතින් ඕක තමයි වෙන්න ඕනේ පළවෙනි කාරණේ ඉලක්කම් ගොඩක් තියෙන සංඛ්‍යාවක් දුන්න ගමන් අපි කරන්නේ අගේ ඉඳන් 3න් 3 වෙන් කරලා සම්මතාකාරය හදාගන්න එක. ඊට පස්සේ ගාන වරදින්නේ නැහැ මේ පොඩියට කැන්සලෙන් හරි මේ කලාප ටික දාගන්න. පස්සේ ඔන්න මකලා දාන්න කමක් නැහැ තිබ්බත් ඊට පස්සේ ඔන්න මම කියනවා මේ තියෙන කලාපේ තියෙන සංඛ්‍යාවත් එක්ක අදාළ කලාපේ 50 නම් කලාපේ බිලියන නම් 50 බිලියන නැත්නම් 50 බිලියන මේ සංඛ්‍යාව 800 නම් 800 මිලියන සංඛ්‍යාව 435,000 ඒක කලාපේ නේද 435,000 ඉතින් ඒ විදියට තමයි ඒ හතර හැදෙන්න ඕනේ. අර විනාඩි 2ක් විතර දෙන්නම් අඩුපාඩුවක් තියනා ඉන්නවා නම් හදාගන්න.
ඒ තමයි ඉලක්කමෙන් දුන්නොත් අකුරෙන් ලියා ගන්න විදිය. දැන් ඕකේ අනිත් පැත්තත් අපි එදා ඉගෙනුවා. අකුරෙන් දුන්නොත් ඉලක්කමෙන් ලියා ගන්න විදිය. බලන්න මෙන්න පහත අකුරින් දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයට ලියන්න. පළවෙනි එක 45000. මම කිව්වා ඒ කියන ගාන එන 450 කියන්නේ 450 නෙමෙයි 405. 405 ඒ කියන්නේ 1000. එහෙනම් ඔයා දැනගන්න ඕනේ 1000 වලට පස්සේ තියෙන්න ඕනේ මිලියන බිලියන කලාප නෑ. ඒවා තියෙනවා නම් මෙහා තියෙන්න බෑ. එහෙම නෑ. එහා තියෙන්න ඕනේ ඒකක කලාපයක්. එහෙනම් 405000 ඒකක කලාපයක් නෑ කියන්නේ දාන්න එන්නේ බිංදු 3. එහෙනම් උත්තරේ එනවා මෙන්න 405000. දැන් නිකම්ම 405 වලින් වඩා හරියන්නේ නෑ. 2 325500 එහෙනම් බලන්න ඒත් 1000 තියෙන්නේ. එහෙනම් 325. එහෙනම් මෙන්න බලන්න පළවෙනි කලාපේ 325. මේ තමයි 1000 කලාපය. බලන්න 325500. එහෙනම් නිකම්මයි ඒකක කලාපය 500. එහෙනම් මෙන්න උත්තරය ආවා 325000. මේ අකුරු දාන එකේම අනිවාර්ය නෑ. මේක දාගන්නේ අපේ වේසියට අන්තිමට මකලා දැම්මම කමක් නෑ. මෙන්න රෝම ඉලක්කම් 3. මොකද්ද තියෙන්නේ? 4 මිලියන. එහෙනම් මෙන්න 4 තමා තියෙන්නේ ඒ මොකද්ද කලාපයේ මිලියන. එතනින් පස්සේ තියෙන්න ඕනේ 1000 කලාපයක් සහ ඒකක කලාපයක් මේ හැම එකේම ඉලක්කම් 3 ගානේ තියෙන්නත් වෙයි. බලන්න 4 මිලියන 800,000. එහෙනම් මෙන්න 1000 කලාපේ තියෙනවා 800ක්. හැබැයි ඒකක කලාපයක් ගැන සඳහනක් නැහැ. නම් බිංදු 3ක්. එහෙනම් මෙන්න උත්තරේ එනවා 4 මිලියන 800,000. අන්තිම ගාන 6 බිලියන 60 මිලියන. බලන්න 6 තමා තියෙන්නේ ඒක බිලියන. එහෙනම් ඔයාලා ගන්න මේකේ මිලියන කලාපයක් තියෙන්න ඕනේ. 1000 කලාපයක් තියෙන්න ඕනේ. ඒකක කලාපයක් තියෙන්න ඕනේ. මෙන්න 6 බිලියන මිලියන කියන්නේ 60 නිකම්ම 60 දාන්න ඉලක්කම් 3 සම්පූර්ණ වෙන්න 0.60 මෙන්න 60 මිලියන ය. අනිත් ඒවා ගාණක් නැහැ. එහෙනම් 0.2 0.3 ගාණ දාන්න ඕන. නම් උත්තරේ ඕන්න 6 බිලියන 60 මිලියනය. 6 බිලියන 60 මිලියනය. 1000 කලාප සහ ඒකක කලාපයක් නැහැ කියලා මුකුත් නොදා ඉන්න බෑ. දැන් ඔයා හිතන්න. ඔයා එහෙම නැහැ කියලා මේක ලියුවනම් මේ අර උඩින් අපි මේවා දාන්නේ නැහනේ. උඩින් මේවා දාන්නේ නැහැ. නිකන් සංඛ්‍යා විතරයි ලියන්නේ. එතකොට ඉතින් දැන් මේක ලියුවනම් කවුද මේ 6000. එහෙම බෑ. අනික් කලාප වල නැත්තම් ඒකට අදාළව බිඳු දාගන්න මේවා. උඩින් අර තියෙන අකුරු මකලා දාන්න. අපි ඒ ලියන්නේ අපේ පහසුවට. හරි ඒ තියෙන්නේ පිටු අංක 9 අපිට තියෙන ගණන් 4. හරි ඔය දෙක තමයි මේ පාඩමේ තියෙන වැදගත් කාරණා දෙක. දැන් තියෙන්නේ ආයෙ අර කරපු එකමයි. එන්න පිටු අංක 10. පිටු අංක 10. ඒකෙත් ගණන් පහක් තියෙනවා. මම සිංහලෙන් ලියන්න යන්නේ නැහැ. දැන් මේ වෙනකොට හැමෝටම පාඩම් පුරුවම සම්මතා මොකද්ද කියන්නේ? පහත දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයට ලියා එය කියවන ආකාරයද ලියා දක්වන්න. මෙන්න මගේ පළවෙනි සංඛ්‍යාවට මම යනවා. කොහොමද තියෙන්නේ 45 බිංදු 2 50. බලන්න අගේ ඉඳන් 3න් 3 වෙන් කළොත් මෙතනින් තමයි වෙන් වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න 450 අනික් කෑල්ල බිංදුවයි 50. ඔයා දන්නවා මෙයා ඒකක මෙයා 1000. දැන් එහෙනම් සිංහලෙන් ලියනවාම ලියන්නේ නැහැ. කියන්නේ 450 නෙමෙයි 450000 මේක නිකන් 50. සිංහලෙන් ලියන්න 450050. හරි දාගන්න 450050. එච්චරයි. මෙන්න දෙවෙනි ගාන තියෙනවා අපිට 3 7 5 බිංදුව 4 5 3 7. බලන්න අගේ ඉඳන් 3න් 3 වෙන් කරොත් මෙන්න 3යි 3යි. මෙයා ඒකක කලාපය මෙයා 1000 මෙයා මිලියන. එහෙනම් දැන් පුළුවන් කීය මම ලියන්නේ සිංහලෙන් අහන්න. කීය මිලියනද? 37 නේ. එහෙනම් 37 මිලියන කිව්වට කමක් නැහැ. හැබැයි හොඳ 37 මිලියන. ඒ ඉවර නෑනේ. 37 මිලියන හරි 504537. එහෙනම් මෙන්න 37 මිලියන 504537. එච්චරයි. තුන්වෙනි ගාන බලන්න තියෙන සංඛ්‍යා ටික ගත්තොත් 21 23 45 699. ඉස්සරහෙන් ලියවෙන්න ඕනේ සම්මතාකාරයෙන් මෙහෙම අගේ ඉඳන් 3න් 3 වෙන් කළොත් ඔය විදිහට මෙන්න 212 ඊළඟට 345 ඊළඟට 699. ඔන්න ඈත් වෙන තැන් වලින් ඈත් වෙලා ඉවරයි. දැන් කලාප ටික දාගත්තොත් මෙයා ඒකක කලාපය මෙයා 1000 කලාපය මෙයා මිලියන කලාපය. දැන් ඉතින් ඔයාලා ලියන එක වැඩක් නෙමෙයි. මම කියන්නේ 212
මිලියන නේද 212 මිලියන 345,699 නිකම්ම මේ තියෙන එක වෙන්න 212 මිලියන 345,699 ඒ විදිහටයි ලියවෙන්න ඕනේ. ඒ ප්‍රශ්නාංක 3 දැන් මේ ටික වැඩක් නැති ඉඳලා මම අකලා මේ අනිත් තුන මේ පැත්තෙන් දාන්නම්. මෙන්න ප්‍රශ්නාංක 4 ඔයාලට තියෙන මොකක්ද තියෙන්නේ 84යි බලන්න සංඛ්‍යා ටික 32යි 10යි 96යි 40 බලන්න අගේ ඉඳන් 3න් 3 වෙන් කළොත් මෙන්න 3යි මෙන්න 3කින් මෙන්න 3කින් මෙන්න සම්මතාකාරී දාගත්ත 8යි 432යි 109යි 640 නම් මෙයා ඒකක කලාපය මෙයා දහස් මිලියන බිලියන. එහෙනම් දැන් කෙලවරෙන් පටන් ගන්න මේ තියෙන්නේ 8 බිලියන හරිනේ 8 බිලියන 432 මිලියන 109,640 මේ තියෙන එකමයි මෙන්න එහෙනම් 8 බිලියන 432 මිලියන 109,640 සිංහලෙන් ඒකයි ලියවෙන්න ඕනේ. මෙන්න ප්‍රශ්නාංක 5 මොකක්ද තියෙන්නේ 200 තියෙනවා 30 450 ඔහොමයි තියෙන්නේ. අග ඉඳන් 3න් 3 වෙන් කළොත් මෙන්න 3කින් මෙන්න 3කින් මෙන්න 3කින් මෙන්න මෙයා අපි දන්නවා විද්‍යාත්මක අංශ සම්මතාකාරී නම් මෙන්න 2 ඈත් වෙන්න බිංදු 2ක් එක්ක 3 ඊළඟට බිංදුවක් එක්ක 40 ඊළඟට බිංදුවක් එක්ක 50 මෙන්න ඒකක කලාපය මෙන්න දහස් කලාපය මිලියන කලාපය සහ බිලියන කලාපය දැන් ලියා ගන්න පුළුවන්. මොකද්ද 2 බිලියන. එහෙම නැත්නම් 2 බිලියන කිව්වත් කමක් නැහැ. ඔකුන් නැහැ. 2 බිලියන හරි මෙතන නිකම්ම දුන්නනේ 3 මිලියන නැත්නම් 3 මිලියන හොඳටම හොඳයි 3 මිලියන 40,000 නිකම්ම 50. එහෙනම් මෙන්න 2 බිලියන 3 මිලියන 40,050 ඒ ප්‍රශ්නාංක 5. මෙන්න අවසානික ප්‍රශ්නාංක 6 මොනවද තියෙන්නේ 14 තියෙනවා 302 තියෙනවා 1000 වගේ තියෙනවා. බලන්න අගේ ඉඳන් 3න් 3 වෙන් කරගත්තොත් කොහොම එතකොට සම්මතාකාර දාගත්තොත් 143 බිංදුවයි 21 බිංදු 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 එහෙනම් මෙන්න ඒකක කලාපය දහස් කලාපය සහ මිලියන කලාපය වෙන්න ඕනේ මොකක්ද? මෙන්න මේ 143 3 මිලියන කිව්වට කමක් නැහැ. ඊට වඩා හොඳ හැබැයි 143 මිලියන මෙතන නිකම්ම 21 නේ 21000 ඕන්නේ ඉවරයි. ඉඳලා 21000 එහෙනම් 143 මිලියන 21000 ඇයි ඒකක කලාප බිංදු ඒක වෙනම ලියන්න දෙයක් නැහැ. ඉතින් හරි ඒ විදිහට තමයි ඒ ගණන් 6 හැදෙන්නේ. මම හිතනවා ඔක්කොම හරි ඇති කියලා. ඔක්කොම හරි නම් මුදලම හොඳයි හේතුව මේක ඇත්තටම වීඩියෝ එකකින් ටිකක් උගන්වන්න අමාරු පාඩමක්. පන්තියේ හිටියනම් ළඟට ඇවිල්ලා බල බල කියා දෙනවා. ඉතින් වීඩියෝ එකකිනුත් පුළුවන් තරම් සරලව උගන්වනවා. එහෙනම් මේ පාඩම පුළුවන් වුණා කියන්නේ මේ තුන්වෙනි වීඩියෝ එකේ කරපු කොටස පුළුවන් වුණා කියලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. 6 වසරේ සිලබස් එකේ සියල්ලම ඉතා සරලව ඉගෙන ගන්න පුළුවන්. හේතුව අර මේක තරමක් සංකීර්ණයි. හේතුව මේ වගේ જાති ඔයගොල්ලෝ මෙච්චර කාලයකට අහලත් නැහැ. මේ ගිය සතියේ වීඩියෝ එකකින්මයි ඇහුවේ. එතනින් පස්සේ දැන් ඔයගොල්ලෝ ඔක්කොම ටික හරියට ඇදුවා නම් හොඳටම හොඳයි. හරි දැන් එතකොට අපේ පාඩමත් ඉවරයි. මෙන්න මේක චුට්ටක් අහන්න. කවුරු හෝ මේවායේ වැඩිපුර වැඩි කෙනෙක් ඉන්නවා නම් හරිද? ආයි තුන්වෙනි දැන් තුන්වෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ගේ ෆෝන් වල තියෙනවා. ආයි පාරක් කටුකොල ටිකක් අරගෙන පැයක් විතර තියෙන්නේ. තුන්වෙනි වීඩියෝ එක හොඳට බලන්න. හේතුව මේක පුළුවන් කරගෙන යා යුතුයි සහ මේක තරමක් සංකීර්ණ කොටසක්. හරිනේ? හරි නා ඔගේ වැඩිපුර වැරදිලා ඉන්නවා නම් ආයි පාරක් දැන් මගේ මේ දැන් ඔය බල බල ඉන්න හතරවෙනි වීඩියෝ එකනේ. ඒක ඉවර කරන්න ඒක පැත්තකින් තියන්න. ඊට පස්සේ ආයි හෙට හරි කමන්නේ නැහැ තුන්වෙනි වීඩියෝ එක ආයි පාරක් කටුකොල වල ලියලිය බලන්න. හරිනේ? හරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ හොඳටම හොඳයි. එතකොට අපේ දෙවනි පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. මොකද්ද? ස්ථානීය අගය සහ සංඛ්‍යා කලාප කියන පාඩම ලොකු පාඩමක්. හරි දැන් අද තියෙන්නේ අපිට තුන්වෙනි පාඩම 6 ශ්‍රේණියේ තුන්වෙනි පාඩම. ඇත්තටම මේක එහෙම ලොකුවට උගන්වන්න දෙයක්වත් නැහැ. ඒ තරමට ලේසි. හේතුව ඔය පදනම් පාඨමාලාව කියන එක ගිය මාසේ කළා. දෙසැම්බර් මාසේ ඒක අපි පටන් ගත්තෙම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩම. ඒ කියන්නේ සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන කොටස් හතර. මේකේ මේ පාඩමේ තියෙන ඒ ටිකම ආයසරයක් ඉගෙන ගන්න. අර අපි කළා කියලා නොකර ඉන්න බෑ හේතුව 6 ශ්‍රේණියේ සිලබස් එකේ ඔයගොල්ලන්ට අච්චුවත් හම්බුණා නම් තුන්වෙනි පාඩම විදියට තියෙන්නේ මේ පාඩම. හරි ඉතින් මේක අපි ගොඩාක් සරලයි මේ පාඩම. ඉතින් අපි දැන් මේකයි කරන්න යන්නේ. ලියන්නේ නම් ලියන්න ඕනේ. තීරණය ලියන දැන් මෙතනමනේ. හරි මම මේ ටික මකනවා. දැන් එහෙනම් ඔන්න
මේක දැන් මතකයි හැමෝටම කවුරු හෝ මොකක් හෝ අඩුපාඩුවක් වුණා නම් තුන්වෙනි වීඩියෝ එක ආයෙ සැරයක් බලන්න. එහෙනම් දැන් එන්න පිටුවංක 11 අපේ තුන්වෙනි පාඩම මෙතන මේ දෙක කියලා තියෙන එක තුන කරගන්න බෑනේ දෙක කියලා තියෙන දෙක නෙමෙයි සිලබස් එකේ ඔක තියෙන තුන්වෙනි පාඩම විදියට පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන එක. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. අහන්නකො මෙන්න මෙහෙමයි. ඉස්සල්ලාම දැනගන්න මොනවද පූර්ණ සංඛ්‍යා කියන්නේ? පූර්ණ සංඛ්‍යා කියන්නේ මේ ඔය අපි ගණන් කරන සංඛ්‍යා මොනවද? බිංදුව 1 2 3 ඔහොමම සීමාවක් නේ අනන්ත දක්වාම තියෙනවා. ලක්ෂ ගණන්, කෝටි ගණන්, මිලියන ගණන් දැන් අපි ළඟට ඒ ඔක්කොම පූර්ණ සංඛ්‍යා තමයි. එතකොට මෙන්න මෙහෙම බිංදුව 1 2 3 ආදී වශයෙන් ගණන් කරන සංඛ්‍යා වලට අපි කියනවා පූර්ණ සංඛ්‍යා කියලා. හරිද? මේ පූර්ණ සංඛ්‍යා යොදාගෙන සිදු කරනවා අපි මූලික වශයෙන් ගණිත කර්ම හතරක්. ඔය වගේ පිටියුට් එකේ යට තියෙනවා අංක හතරක් දාලා. ඕගොල්ලෝ දන්නවා මේක අපි ඉගෙනගෙන තියෙන හින්දා අපිට තියෙන පළවෙනි ගණිත කර්මය සහ සරලම ගණිත කර්මය තමයි එකතු කිරීම. සංඛ්‍යා එකතු කිරීම. ලකුණ අපි දන්නවා මෙහෙම. ඊළඟට අපිට තියෙන දෙවෙනි ගණිත කර්මය තමයි සංඛ්‍යා අඩු කිරීම. සංඛ්‍යා අඩු කිරීම. ලකුණ අපි දන්නවා මෙහෙම. අපිට තියෙන තුන්වෙනි ගණිත කර්මය තමයි සංඛ්‍යා ගුණ කිරීම. ගුණ කිරීම. ලකුණ අපි දන්නවා මෙහෙම. අපිට තියෙන අවසාන ගණිත කර්මය තමයි සංඛ්‍යා බෙදීම. සංඛ්‍යා බෙදීම. ලකුණ අපි දන්නවා මෙහෙම. ඔන්නම් දීර්ඝ බෙදීමක් දාන්න පුළුවන්. හරි පැහැදිලි නේනම් මෙන්න ඔයත් එක ඉස්සල්ලාම දැනගමු පාඩම හරියට ඉගෙනගෙන යන්න. මේ බිංදුව 1 2 3 ආදී වශයෙන් ඉවරයක් නැහැ. ඒකයි මේ තිත් ටිකක්ම දාන්නේ. අනන්ත දක්වාම දෙන ඔන්න ඔහම ගණන් කරන්න ගන්න සංඛ්‍යා වලට අපි කියනවා පූර්ණ සංඛ්‍යා කියලා. ඔය පූර්ණ සංඛ්‍යා මත සිදු කරන මූලික ගණිත කර්ම හතර මොනවද? සංඛ්‍යා එකතු කරනවා අපි, සංඛ්‍යා අඩු කරනවා අපි, සංඛ්‍යා ගුණ කරනවා අපි, සංඛ්‍යා බෙදනවා අපි. හැදෙදීනේ. හරි දැන් මෙහෙමයි 11 පිටුවේ උඩම තියෙනවා කඩේරි පේල් තුනක්. ඒක උඩින්ම පටන් ගන්න අර තරුවක් වගේ දාගෙන එතනින් පටන් ගන්න මම කියන එක ලියන්න. ලියන්න මෙහෙම. මේක බිංදුව 1 බිංදුව කමාවක් 1 කමාවක් 2 කමාවක් 3 දාලා තිත් ටිකක් දාන්න ටක් ගාලා. හරිද? බිංදුව කමාවක් 1 කමාවක් 2 කමාවක් 3 තිත් ටිකක් දාලා ඉස්සරහ ලියයි යන්න මම කියන එක. ඉස්සරහ ලියයි යන්න. තිත් ටික දාම මෙතනින් මේ මෙතනින් නම් ලියාගෙන ගියා කඩේර දිගේ. ලියන්න. ආදී වශයෙන් ආදී වශයෙන් ආදී වශයෙන් ආදී වශයෙන් ආදී වශයෙන් ගණන් කිරීම සඳහා ගණන් කිරීම සඳහා ගණන් කිරීම සඳහා ගණන් කිරීම සඳහා යොදා ගන්නා සංඛ්‍යා යොදා ගන්නා සංඛ්‍යා යොදා ගන්නා සංඛ්‍යා යොදා ගන්නා සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා ලෙස හඳුන්වයි. පූර්ණ සංඛ්‍යා ලෙස හඳුන්වයි. පූර්ණ සංඛ්‍යා ලෙස හඳුන්වයි. පූර්ණ සංඛ්‍යා ලෙස හඳුන්වයි. හරිද? ඒකටම ලියන්න. ඒකටම ලියයි ගන්න. වෙන පාටක් වෙන පෑනක් කරන් ලියන්න මොකද? කලු හෝ නැත්නම් වෙන පාට පෑනක්වත් කමන්නේ. ඒකටම ලියන්න වෙන පාටක් කරගෙන ලියන්න මෙහෙම. පූර්ණ සංඛ්‍යා මත සිදු කරන පූර්ණ සංඛ්‍යා මත සිදු කරන පූර්ණ සංඛ්‍යා මත සිදු කරන මූලික ගණිත කර්ම හතරකි. මූලික ගණිත කර්ම හතරකි. මූලික ගණිත කර්ම හතරකි. හතරකි. හරි දැන් යට තියෙන අය මේ කඩේලි වලට යටින් 1 2 3 4 කියලා තියෙනවා. ලස්සනට 1 2 3 4 දාගන්න සංඛ්‍යා එකතු කිරීම 1 2 මේක 3 මේක 4 මේක 1 2 3 4 දාගන්න.
හරිද? හරියනම් දැන් අපිට තියෙන්නේ ඔය හතර ඉගෙන ගන්න සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම කියන කාරණා හතර තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න පළවෙනි මාතෘකාව විදිහට ඔයාලට 11 පිටුවේ මැද තියෙනවා සංඛ්‍යා එකතු කිරීම. බලන්න උදාහරණ ගොඩක් තියෙනවා. දැන් අපි ওই ටික හදනවා. ඊපස්සේ ඔයාලට තියෙනවා තනිකරම අභ්‍යාසයක් පිටු අංක 12. ඒක ඔයා තනියෙන් හදන්න ඕනේ. දැන් මේක හරියට බලා ගන්න. හැමෝම දන්න දෙයක් වෙන්න ඇති. බලමු උදාහරණයක මෙන්න මගේ පළවෙනි උදාහරණේ තියෙන්නේ ලියන්න එපා කවුරුත් බලන් ඉන්න 425ට එකතු වෙන්න ඕනේ 389ක්. ඕක තමයි මට තියෙන පළවෙනි ගාන. දෙවෙනි ගාන ඔයාලා දන්නවා ওই જાතිය ගානකුත් දීලා තියෙන්නේ මේකයි. අනිවාර්යයෙන්ම අග ඉලක්කම් තියෙන නැතුව මේ ගානක් මෙහෙම දුන්නා නම් සම්පූර්ණයෙන්ම වැරදි. හේතුව ගානක අග ඉලක්කම් තමයි එක කෙලින් තියෙන්න ඕනේ. මෙන්න 6 4 9 2 මුල නැති වුණාට කමක් නැහැ. මෙන්න තුන්වෙනි ගානේ ඒ එක එක විදිහට තියෙනවා ගාන. මෙන්න මුලින්ම තියෙනවා 89ක්. ඊළඟට අග ඉලක්කම් එක කෙලින් තියෙන්න ඕනේ. එකක් පැයිනවා කමන්නේ 9 4 6. ඔන්න මට තියෙන පළවෙනි ගණන් 3. ඊට පස්සේ මට තියෙනවා හරහට ලියන එකතු කරන ගණන් 3ක්. ඒක පළවෙනි එක 176 එකතු කිරීම 127. හරිද? ඊළඟට මට තියෙනවා පස්වෙනි ගාන විදිහට මෙහෙම 139 එකතු කිරීම 2875. මට තියෙනවා අන්තිම ගාන විදිහට මෙහෙම අංක 6 657 ධන 11389 ධන 64721 වන්. ඔන්න මට තියෙන අන්තිම ගාන. හරි දැන් අපි උඩ ඉඳන් යම් අපි දන්නවා මේ හැම ගානම තියෙන ඔයාලට එකතු කරගන්න. නම් අපි පටන් ගන්නේ දකුණු අත පැත්තෙන්. හරි මෙන්න සාමාන්‍ය විදිහට මේ 9යි 5යි 14යි අපිට එක තැනක 14ක් බෑග ඉලක්කම දාන්නේ 14න් 4 දානවා එකක් ඉතුරුයි. එතකොට 2යි 8යි 10යි අර ආපු එකයි 11න් එක දානවා ආයි එකක් එහා පැත්තට යනවා. 4යි 3යි 7යි අර ආපු එකයි කීයද වෙන්නේ? එහෙනම් මෙන්න මගේ උත්තරය එනවා 814යි කියලා. මම යනවා යා ගන්නට. මෙතන ඉලක්කම් නැහැ කියන්නේ ඇත්තටම තියෙන්නේ බිංදු දාගන්නත් කමක් නැහැ මෙහෙම. එහෙනම් මෙහෙම නිකන් තියාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න 6යි 5යි 11න් එක දානවා ඒ එකක් ඉතුරුයි. 8යි 4යි 12යි 1යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. 9යි 1යි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි. මෙන්න 3යි. එහෙනම් මෙන්න මගේ උත්තරය ආවා 3031යි. මම යනවා මගේ ඊළඟ ගානට. මෙන්න ඊළඟ ගාන කෙලවරෙන් තමයි පටන් ගන්න ඕනේ. මෙන්න පටන් ගන්නවා 9යි 1යි 10යි 10යි 6යි 16න් 6 දානවා එකක් ඉතුරුයි. හරි 8යි 2යි 10යි 10යි 4යි 14යි මේකයි 15න් 5 දානවා එකක් ඉතුරුයි. 1යි 9යි 10යි මේකයි 11න් 1 දානවා එකක් ඉතුරුයි. ඒකයි මේකයි දෙකම උත්තරේ එනවා 2156යි. බලන්න. ඕවගේම තමයි හරහට එකතු කළයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැම වෙලාවෙම අග ඉලක්කමෙන් අග ඉඳන් තමයි පටන් ගන්න ඕනේ කියන්නේ. දැන් මෙයා නම් අග ඉලක්කම මෙයාගේ අග ඉලක්කම මෙයානේ. එයාට එයා තමයි එකතු වෙන්නේ. සහ මෙයාට අදාළ එක මෙයා නම් මෙයා. ඊළඟට මෙයාට අදාළ එක මෙයා නම් මෙයා. අන්න මෙහෙම දාන්න ඕනේ නැහැ. ඔයාලා දන්නා මේ පළවෙනි කාරණේ මෙන්න අග ඉඳන් 7යි 6යි 13යි 13න් දාන්නේ 3. හැබැයි එකක් ඉතුරුයි ඊළඟ කෙනාට. යන්න ඊළඟට 2යි 7යි තියෙන දෙවනියට අග ඉඳන් 2යි 7යි 9යි අර ආපු එකයි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි ඊළඟ කෙනාට. 1යි 1යි 2යි මේ එකයි කීයද වෙන්නේ? එහෙනම් උත්තරේ එනවා 303යි කියලා. අනිවාර්යෙන් හරහට එකතු කරන්නත් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයාට ඕවා බෑ. ඔයා 120 176යි 127යි 15 නිල එකතු කරලා උත්තරේ දාන්න ප්‍රශ්නයක් නෑ. ඉතින් උත්තරේ එක වෙනවා. බැයි මේකත් ඉගෙන ගන්න යුතුයි. දැන් ආයෙ වසරේ ඉන්න. මෙන්න 13න් 3 දානවා එකක් විතරයි 10න් බිංදුව එකයි බලන්න අර උත්තරේම ගන්න පුළුවන් කොහේ හරි කටකොලයක හදලා. බැයි ඒක නෙමෙයි හොඳ. අනිවාර්යෙන් හරහට එකතු කරන්නත් ඉගෙන ගන්න. මේක මේ අග ඉලක්කම අග ඉඳන් යන් දැන් ආයෙ ලකුණු කරන්නේ නෑ මම. 9යි 5යි 14න් 4 දානවා එකක් ඉතුරුයි ඊළඟ කෙනාට. 7යි 3යි 10යි මේ එකයි 11න් 1 දානවා එකක් ඉතුරුයි ඊළඟ කෙනාට. 8යි 1යි 9යි මේ එකයි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි ඊළඟ කෙනාට. මෙන්න මේ දෙක එක්ක මෙහෙ එකතු වෙන්න ඉලක්කමක් නැහැ. හතරවෙනි ඉලක්කමක් නැහැ. එහෙනම් දෙක තමයි. අර ඉතුරු එකත් එක්ක ගත්තොත් එහෙනම් උත්තරේ එනවා 3014යි. 3014යි. ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි මොකද කරන්නේ? 2875 පැත්තක එකතු කළා 109. ඉතින් අනිවාර්යෙන් මේ උත්තරේ වෙනවා බලන්න දෙයක් නැහැ. අපිට මේ ක්‍රමේ නම් මේ ක්‍රමයටම හදන්න පුළුවන්. යම් ඊළඟ ගන්නට. බාට හරහට තුනක් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. අගින් නම් අපි ගියොත්
මෙන්න මම මෙහෙම කරනවා. මෙතන ඉඳලා යන 7යි 9යි 16යි මෙයා 7යි 9යි 16යි 16යි 1යි 17යි 17න් දාන්නේ 7 ඊළඟ කෙනාට එකක් ඉතුරුයි. 5යි 8යි 13යි 13යි 2යි 15යි අර 1යි 16න් 6 දානවා ආයි එකක් ඉතුරුයි. තුන්වෙනියන් 6යි 3යි 9යි 9යි 7යි 16යි අර 1යි 17න් 7 දානවා ආයි එකක් ඉතුරුයි. හතරේ ඉලක්කම මේකේ හතරේ ඉලක්කමක් නැහැ. මෙයා 1යි 4යි 5යි අර 1යි 6යි එහෙනම් ඉතුරු වුණා නැහැ. ඊට පස්සේ තියෙනවා 1යි 6යි 7ක්. එහෙනම් මෙන්න මගේ උත්තරය ආවා 76767ක්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රමේ අවුලක් තියෙනවා නම් පහරට ලියලා හදන්න පුළුවන්. ඒත් ඔය උත්තරේ මේ බලමු කොහකට 657 හරි ඊළඟට 11389 හරි ඊළඟට 64721 බලන්න එකතු කරලා 17න් 7 දානවා එකක් ඉතුරුයි. 10යි 5යි 15න් 5 දාන එකක් 16යි අර එහායින් ආව එකයි ඒත් එකක් ඉතුරුයි. එතකොට ආයි 16යි අර එකයි 17න් 7 දානවා එකක් ඉතුරුයි. 4යි 1යි 5යි අර ආපු එකයි 6යි 7යි බලන්න කොහොම ගත්තත් එකම උත්තරේ එනවා. ඉතින් හරහට තියෙන එකක් බොරුවට පහළට ලියලියයි ඉන්නේ. එහෙම අපිට හදාගන්න පුළුවන්. හරිනේ. හරි. ඔයාගේ ගණන් ටික මේ ටියුට් එකේදී ඔයාලා තියෙන්නේ උත්තර ටික දාගන්න දෙකක් ගන්න උත්තර ටික දාගන්න දැන් හද ඉන්න ඕනේ නැහැ. කෙලින්ම බලලා උත්තරේ ලියා ගන්න. විනාඩියයි දෙන්නේ උත්තරේ ලියා ගන්න ඉතල ඕනේ. හේතුව ඊට පස්සේ ඔයාලට අභ්‍යාස පිටුවක්ම තියෙනවා. උත්තර ටික දාගන්න. හරිද? උත්තර ටික නිකන් ලියා ගන්න විතරයි කිව්වේ. හරි. ඉතින් ඔය විදිහට තමයි අපි එකතු කිරීම කරන්නේ. අපිට දැන් තියෙනවා එකතු කරන ගණන්ම ටිකක් වගන්ති වලින් තියෙනවා. අපි බලමු වගන්ති ටිකත් ඒ විදිහටම. මෙහිමයි වගන්ති 3ක් බොරුවට ලියලියා හදන්න ඕනේ නැහැ. මේ ක්‍රමයට යන්න විභාග සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. මොකද්ද කරන්නේ? මෙතන හදලා පෙන්නන්න අවසාන උත්තරේ වාක්‍යයක් එක්ක ලියමු. අපි පදනම් පාඨමාලාවෙත් එහෙම තමයි කළේ. බලන්න මොකද්ද කියලා. පාසලක පිරිමි ළමයි 486ක්ද ගැහැණු ළමයි 658ක්ද සිටිති. එම පාසලේ ඉන්න මුළු ගණන මේ දෙකේ එකතු වල යහන්නේ මෙන්න කරන විදිය වෙන වෙනම වාක්‍ය ඕනේ නැහැ. පිරිමි ළමයි ගාන කියලා වාක්‍යයක් ඕනේ නැහැ. ගැහැණු ළමයි ගාන කියලා වෙන මේ පයින් 485යි 86යි පිරිමි ගැහැණු ළමයි 658යි. ඉස්සල්ලා මේ දෙක මෙතනම එකතු කරගන්න. මෙන්න එකතු කළොත් 14න් 4 දානවා එකක් ඉතුරුයි. 8යි 5යි 13යි මේ එකයි 14න් 4 දානවා ආයි එකක් ඉතුරුයි. 6යි 4යි 10යි 1යි 11යි. එහෙනම් මෙන්න මගේ උත්තරය ආවනේ. මේ නිකන් උත්තරේ ලියන්න එපා. අදාළ වාක්‍ය මොකක්ද මේ ආවේ? මුළු ළමයි සංඛ්‍යාව. එහෙනම් මේ වාක්‍ය එක්ක එහෙනම් මෙන්න මම අවසානට ලිව්වා. මුළු ළමයි සංඛ්‍යාව. මුළු ළමයි සංඛ්‍යාව කීයද වෙන්නේ? උත්තරේ මට ආවා 1140. ඔය විදියට හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ අදාළ ගණිත කර්මය එකතු කිරීම නා එකතු කිරීම කරලා උත්තරේ ගත්තා. වාක්‍යයක් එක්ක ඉස්සරහා උත්තරේ ලිව්වා. පැහැදිලිනේ? ඔය තියෙන්නේ මම හැදුවේ 7 වෙනි උදාහරණය. හරි බලන්න මට තියෙන අවසාන උදාහරණය මම ඔයාලට අදලා පෙන්නන්න හදන්නේ. බලන්න මොකද්ද කියන්නේ කියලා. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක සඳුදා දිනයක කිරි බෝතල් 974යි. හරි සඳුදා 974යි.
අඟහරුවාදා සඳුදාට වඩා කිරි බෝතල් 103ක්. එහෙනම් ඔයාට ඉස්සල්ලාම හොයාගන්න වෙනවා අඟහරුවාද ගාන. මේ ඔන්නම් අපි මේ මෙහෙම ලියන්නේ ගාන බලන කෙනෙක්ට පැහැදිලි වෙන්න. වාක්‍යයක් නෙමෙයි. අඟහරුවාද. කීයක් ඊද බලන්න අඟහරුවාද? 103යි නෙමෙයි. සෞන්දගාන්ට වඩා 103ක්. එයා සෞන්ද එනවා 974ක්. ඊට වඩා 103ක් වැඩි නම් මේකට එකතු වෙන්න ඕන තව 103ක්. ඉන්න 7යි 7යි 10යි 1077යි. මේක නෙමෙයි උත්තරේ. හැබැයි ඇයි අහන්නේ මගෙන් අඟහරුවාද ගන්න නෙමෙයි. මගෙන් අහන්නේ දින දෙකේදීම. එහෙනම් මේ තියෙන්නේ අඟහරුවාද ගන්න. නම් අපි දන්නවා සෞන්ද අපිට එකතු වුණා 974ක්. සහ අඟහරුවාද එකතු වෙනවා 1077ක්. ඔය දෙකයි එකතු කරන්න ඕනේ. 11න් 1 දානවා එකක් ඉතුරුයි. 14යි 1යි 15න් 5 දානවා එකක් ඉතුරුයි. 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. එහෙනම් මෙන්න මගේ අවසාන උත්තරය ආවා 2051යි. වාක්‍ය නැති වුණාට කමන්නේ. හැබැයි අවසානට වාක්‍යයක් ඕනේ. මොකද්ද මේ එන්නේ 2051 කියලා? මේ ගානෙම තියෙනවා. දින දෙකේදී එකතු වූ මුළු කිරි බෝතල් ප්‍රමාණය ගානෙ මග තියෙනවා. එහෙනම් මෙන්න මම කියනවා දින දෙකේදී එකතු වූ දින දෙකේදී එකතු වූ මුළු කිරි බෝතල් ප්‍රමාණය කීයද වෙන්නේ 2051යි. ඉතින් ඔය ක්‍රමයටම යන්න ඕන ගානක්. ගාන එතනම හදලා පෙන්නන්න අවසානයේ ඉස්සරහම වාක්‍යයක් එක්ක උත්තරේ ලියන්න. පැහැදිලිනේ? හරි. හදාගන්න කියලා ලස්සනට 7 වෙනි ගාන සහ 8 වෙනි ගාන හදන විදිය දැම්ම ඉස්සරහම වාක්‍යයක් ලියව මේකත් එහෙමයි. හරි. 7 සහ 8 හදාගන්න.
හරිද? හරි එතකොට ඔය විදිහට තමයි අපි සංඛ්‍යා එකතු කිරීම කියන එක කරන්නේ. වගන්ති ගන්නොත් කොහොමද හදන්නේ? වගන්ති තුනක් විතර හදන්න ඕනේ නැහැ. හදලා පෙන්නවා ඉස්සරහින් එක වාක්‍යයක් එක්ක ඒ අදාළ වාක්‍ය එක්ක උත්තරය ලියුවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන විභාගයක ඕන ටර්ම් ටෙස්ට් එකක සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. හරි. ඔය විදිහට තමයි අපි කරන්න නම් ඔයාලට තියෙන ඔය විදිහට ගන්න අභ්‍යාසයක් පිටුවංක 12. පිටුවංක 12 සම්පූර්ණයෙන්ම අභ්‍යාස ඉවර කරන්න ඕනේ. අපි යනවා අපේ ඊළඟ කැලේට. ඉතින් දැන් අපි කිව්වා පූර්ණ සංඛ්‍යාවල සිදු කරන මූලික ගණිත කර්ම 4යි. එක ඉවරයි. දැන් අපි දන්නවා දෙවෙනි එක සංඛ්‍යා අඩු කිරීම කියන එක අර වගේමයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මට තියෙන උදාහරණ පහක් අපි ඒ පහ බලලා මෙන්න 478 අඩු කිරීම 153 පළවෙනි උදාහරණය. ඊළඟට තියෙනවා අංක 2 506 අඩු කිරීම 273 මගේ දෙවෙනි උදාහරණය. ඊළඟට තියෙනවා තුන්වෙනි උදාහරණේ 6000 අඩු කිරීම 2358 ඒ මගේ තුන්වෙනි උදාහරණේ. ඊළඟට මෙන්න හරස් හතරක් තියෙනවා අර වගේම ගණන් දෙකක් 524 අඩු කිරීම 175 අන්තිමට තියෙනවා 4000 අඩු කිරීම 356 ඔන්න මගේ ගණන් ටික. හරි දැන් දන්නවා අඩු කරනකොටත් අර වගේමයි කෙලවරේ ඉඳන් මෙහෙම තමයි පටන් එනම් මෙන්න පටන් ගන්නවා 8න් අඩු වෙන්න ඕනේ 3ක් 8න් 3ක් ගියාම 5යි. මෙතන 7යි 7න් 5ක් ගියාම 2යි. හරි 4 එකක් ගියාම එහෙනම් මෙන්න මගේ පළවෙනි උත්තරේ එනවා 325යි. එහා පැත්තෙන් මෙහා පැත්තෙන් ගන්නවත් දෙයක් තිබ්බේ නැහැ. මම යනවා මගේ දෙවෙනි ගාන මේ බලන්න 6න් අඩු වෙන්න ඕනේ 3ක්. 6න් 3ක් ගියාම අපි දන්නවා 3යි. හැබැයි මේ බිංදුවෙන් අඩු වෙන්න ඕනේ 7ක්. මට කියන්න බිංදුවකින් 7ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අනිවාර්යෙන් මේ පැත්තේ එකක් ගන්න. එතකොට මෙතන වෙන්නේ එකක් ගත්තොත් බිංදුව කියන එකාම 10යි. 10න් තමයි 7 අයින් කරන්නේ. 10න් 7ක් ගියාම කීයද වෙන්නේ? දැන් මෙතන පහම නැහැ. එකක් ගත්තට පස්සේ පහෙන් එකක් අඩු වුණාම 4යි තියෙන්නේ. 4න් දෙකක් ගියාම දෙකෙනාම උත්තරේ එනවා 233යි. මම යනවා අවසාන එකට. ඒ පැත්තේ මෙන්න බිංදුවෙන් බෑ මෙහෙත් නෑ මෙහෙත් නැහැ මෙතන ඉඳන් අරන් යා යුතුයි මේ මෙතනින් මෙතනට ගත්තාම මෙයා 10 වෙනවා මෙයා 5 වෙනවා මෙතනින් ගත්තාම මේ 10න් මෙයා 9 වෙනවා මෙයා 10 වෙනවා මෙතනින් ගත්තාම මෙයා 10යි එහෙනම් මෙයාත් 9 වෙන්නේ මෙයාත් 9 වෙන්නේ මෙයා 5 පැහැදිලිද කියන්නේ එකින් එක තමයි එහෙනම් දැන් මෙතන තියෙනවා 10යි 10න් 8ක් ගියාම 2යි මෙතන තියෙන 9යි 9න් 5ක් ගියාම 4යි හරි මෙතනක් තියෙන 9යි 9න් 3ක් ගියාම 6යි මෙතන තියෙන්නේ 5යි 5න් 2ක් ගියාම 3යි එහෙනම් මෙන්න මගේ උත්තරය එනවා 3642යි එහෙනම් උත්තරය ආවා 3642යි කියලා පැහැදිලිනේ හරි මෙන්න ඊළඟ ගාන මේ අහන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේක 524 අඩු කිරීම 175 කියලා පහළට ලියලා උත්තරේ දැම්මම කමක් නැහැ හැබැයි ඕනේ නැහැ හේතුව බැරි නම් දැන් නෙමෙයි අහගන්න ඒකනේ වෙන්න 4න් 5ක් බෑ එකක් ගත්තාම 14න් 5ක් 9යි දැන් මෙතන තියෙන්නේ 1 1න් 7ක් බෑ එකක් ගත්තාම 11න් 7ක් 4යි හරි මෙතන දැන් තියෙන්නේ 4 4 එකක් 3යි 349 ප්‍රශ්නයක් නැහැ ඔය විදිහට කළා උත්තරේ ගතයි ඒත් එපා ඇයි හරහට බැරි එහෙනම් මේ බලන්න මන් දිහා මෙන්න කෙලවරේ ඉඳන් මේ 4න් 5ක් අඩු කරන්න බෑ එහෙනම් එහා පැත්තෙන් ගත්තාම මෙතනට 14න් 5ක් අන්න 14න් 5ක් ගියාම 9යි එයා දැන් මෙතන තියෙන්නේ 1 ඇයි එකක් ගත්තානේ 1න් 7ක් බෑ එකක් ගත්තාම 11ක් වෙනවා 11න් 7ක් 4යි මෙතන දැන් තියෙන්නේ 4 4න් එකක් ගියාම කීයද වෙන්නේ 3යි බලන්න අර ඉස්සල්ලා ආපු උත්තරේම ආයිසරයක් එනවද නැද්ද කියන්න එනවා ඒ හින්දා අර පහළට ලියලා ඉන්න එපා බැරිම නම් ලියන්න කරන්න දෙයක් නැහැ නේ වෙන එහෙම ඕනේ නැහැ මෙහෙම කරන්න උත්තරවල වෙනසක් වෙන්නේ නැහැ මෙන්න මේකත් මම මෙහෙමයි මෙන්න බිංදුවෙන් 6ක් බෑ දැන් දන්නවා මෙහෙන් අරන් ආවහම මෙතන 10යි අනිත් තැන් දෙකම 9යි මෙතන 3යි හරිනේ මෙන්න 10න් අඩු වෙන්න ඕනේ 6ක් 4යි හරි මෙතන දැන් 9යි 9න් අඩු වෙන්න ඕනේ 5ක් 4යි එයත් හරි මෙතනත් 9යි 9න් අඩු වෙන්න ඕනේ 3ක් 6යි එයත් හරි 4 නෙමෙයි මෙතන 3 3 අඩු වෙන්න දෙයක් නැහැ 3යි නම් උත්තරේ එනවා 3644 නම් මෙන්න මගේ අවසාන උත්තරය ආවා 3644 කාට හෝ ප්‍රශ්නයක් නම් අපි හරහාගෙන අඩු කරගන්න ප්‍රශ්නයක් නෑ 4000 අඩු කිරීම 356 එක කිරීම ඕනේ. මෙහෙන් ගත්තාම 10න් 6ක් 4යි 9න් 5ක්
ඒත් 4යි 9න් 3ක් 6යි තමයි බලන්න අර උත්තරේ මෙනවා මේකට යන්න එපා හරහට තියෙනවා නම් හරහට 4 දාන්න. ඉතින් ඕක තමයි ක්‍රමය ඔය විදිහට තමයි අපි කරන්න ඕනේ. හදන්න එපා. අනිත් දෙකත් අපි බලලා හදාගෙන මේ අහන්න. කවුරු ලියන්න එපා. වෙලාව දෙනවා ලියන්න. මෙන්න ප්‍රශ්නාංක 6 මම කිව්වේ වගන්ති ගණන් නම් මෙතන හදන්න ඉස්සරහම වාක්‍ය එකක් එක්ක උත්තරය ලියන්න. පහේදී අපි හැදුවෙත් එහෙමයි. පදනම් පාඨමාලාව අපි හැදුවෙත් එහෙමයි. මේ දැන් හදන්නෙත් එහෙමයි. මෙන්න. හේෂාන් තම පියාගෙන් රුපියල් 325ක්ද හරි මවගෙන් රුපියල් 430ක්ද ලබා ගත්තේය. එම මුදල් වලින් 149කට සෙරප්පු කුට්ටමක්ද 225කට පොතක් ප්‍රදී ගන්න. ඉතින් ඉස්සල්ලාම ලබාගත් මුදලට චෝටි වාක්‍යයක් ඒවට ලිව්වොත් හොඳයි. හේතුව නැත්තම් පැටලිය. මෙන්න මම ගන්නවා ඉස්සල්ලාම ලැබුණු මුළු මුදල. හොඳයිනේ මගේ වාක්‍යය. මෙන්න ලැබුණු මුළු මුදල මම එහෙම එකක් ලියන්නේ මට පැටලෙන හින්දා. එතකොට මෙයාට ලැබෙනවා කාගෙන් කාගෙන්ද වෙන මේපා පියාගෙන් ලැබුණු මුදල මවගෙන් එහෙම ඕනේ නැහැ. මෙන්න පියාගෙන් හම්බ වෙනවා 325ක් මවගෙන් හම්බ වෙනවා 430ක්. ඔය දෙක තමයි ලැබෙන්නේ. එකතු කරලා ගත්තොත් 5යි 5යි 7යි. එහෙනම් මෙයාට ඔක්කොම ලැබෙනවා 755ක්. මේක නෙමෙයි උත්තරේ. ඇයි? මේක මෙයා වියදම් වෙනවා. මම දැන් කියනවා වියදම් කළ මුදල. වියදම් කළ බලන්න මෙයා මොකටයිද වියදම් කරන්න කියලා. වියදම් කරනවා 149කට සෙරප්පු කුට්ටමක්. එහෙනම් මෙන්න 149ට එකතු වෙන්න ඕනේ ආයි මොකද 225කට පොතක් 225. එකතු කරලා බැලුවොත් 14න් 4 දානවා එකක් ඉතුරුයි 7යි 3යි. එහෙනම් උත්තරේ එනවා 374ක්. එහෙනම් දැන් මෙන්න ලැබුණු මුළු මුදල මෙන්න වියදම. එහෙනම් දැන් තියෙන ඉතිරි මුදල හොයාගන්න 755න් අඩු වෙන්න ඕනේ 374ක්. එහෙනම් මෙන්න 1යි 5න් 7ක් බෑ 15න් 7ක් 8යි. දැන් මෙතන තියෙන්නේ 6 6න් 3ක් 3යි. එහෙනම් මෙන්න අවසානයේදී අන්තිම ලියා දාන්න ඉතිරි මුදල කීයයිද? රුපියල් 381යි. ඉතිරි මුදල රුපියල් බාන. හැබැයි ඒක නම් ටිකක් ලොකුවට යනවා. ඒ කියන්නේ තැන් දෙක තුනක් කර එකතු අඩු කරන්න තියෙනවා. ඒකට ඒකින්ද ටිකක් දුරට යනවා. ඒකයි මේ වාක්‍ය ටිකක් ලිව්වේ ඔයාට පැහැදිලි වෙන්න. හරි ඒ තියෙන්නේ 6 වෙනි කාණේ. ඉතින් චුට්ටක් මදිද මන්දා. 6 වෙනි කාණේ මෙතන ඉඳන් මේ එහා ඉස්සරහා දකුණු පැතිරත් අරගෙන ලස්සනට හදාගන්න ඕනේ. හරිනේ. හරි 7 වෙනි කාණත් අපි බලලා ඉමු. ඊට පස්සේ ඔයාලට ලියාගෙන දාව දෙන්නම්. මෙන්න 7 වෙනි කාණ. බලන්න මොකද්ද කියන්නේ ඒක නම් දේසි කාණක්. කර්මාන්ත ශාලාවක 2013 වර්ෂයේ මෝටර රථ 1450ක්ද 2014 වර්ෂයේ දී 2325ක්ද නිපදවනු ලැබීය. 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෝටර රථ ප්‍රමාණය එනම් වෙන්න ඕනේ වැඩි එකෙන් අඩු එක අඩු කරන එකනේ. අර වැඩිපුර 2014 තියෙනවා 2325. හරි අඩු වෙන්න ඕනේ. අඩුවෙන් නිෂ්පාදනය කරන එකේ තියෙනවා 1450ක්. ඕකයි අඩු වෙන්න ඕනේ. අඩු කරලා බැලුවොත් 5න් බිඳුවක් 5යි. හරි. 2න් 5ක් බෑ එකක් ගත්තාම 12න් 5ක් 7යි. මෙතන දැන් 2 2න් 4ක් බෑ 12න් 4ක් 8යි. මෙතන දැන් තියෙන්නේ බිඳුව. එහෙනම් මෙන්න වැඩිපුර නිෂ්පාදනය කළ ප්‍රමාණය. අවසාන වාක්‍යයක් මොකද්ද? වැඩිපුර නිෂ්පාදනය කළ ප්‍රමාණය. වැඩිපුර නිෂ්පාදනය කර ඇති ප්‍රමාණය කීයද වෙන්නේ 875යි. ඉතින් ඔය විදිහට තමයි අපි අඩු කිරීමක් කරගන්න ඕනේ. හරි පුළුවන් හැමෝටම දැන් එනම් ඔය තියෙන පිටු අංක 13 ගණන් 7 ඉක්මනට උත්තර ටික ලස්සනට දාගන්න. විනාඩි 5ක් වගේ දෙන්නම්. 5ක් ඕනේ එකට 4ක් වගේ දෙන්නම්. ඉක්මනට දාගන්න.
හරිද? නෑ ඒකත් මකනවා. එතකොට ඔන්න අපේ දෙවන ගණිත කර්මයක් ඉවරයි පූර්ණ සංඛ්‍යාවලට සිදු කරන සංඛ්‍යා ගුණ අඩු කිරීම කියන එක. තව එකයි අපි මේකෙන් ගන්න ඊළඟ වීඩියෝ එකකින් කරන්නේ බෙදීම කියන එක. ගුණ කිරීම එකත් මේ වෙලාවේ කරලා තමයි අපි වීඩියෝ එක ඉවර කරන්නේ. නම් බගින්ද. දැන් අනිත් ඔයාලට තියෙනවා මේකට අනුව අභ්‍යාස පිටු අංක 13 සහ 13 තියෙනවා මැද අභ්‍යාසය දෙක කියලා 14 තියෙනවා උඩම. හරි දැන් 14 පිටුවේ මැද තියෙනවා සංඛ්‍යා ගුණ කිරීම. මෙන්න උදාහරණ තුන අපි බැලුවොත් හරියට. පළවෙනි ගාන 245 ගුණ කිරීම තියෙනවා 6. බලන්න. ඊළඟ උදාහරණෙට තියෙනවා ඔයාලට 515 ගුණ කිරීම 24. හරි. ඊළඟට තියෙනවා 6029 ගුණ කිරීම 86. කොහොමද තියෙන්නේ? වාට ඉස්සලා පළවෙනි උදාහරණ ලේසි අපි පහේ ඉඳන් ඉගෙන ගන්න. එයා මොනවද? තනි ඉලක්කමකින් නම් අගේ ඉඳන් පිළිවෙලට ගුණ කරලා යන්න ඕනේ මේ 6 වරක් 5 6යි 12යි 18යි 24යි 30යි. අර වගේමයි අග ඉලක්කම දාන්නේ 3ක් ඉතුරුයි. 6 වරක් 4 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි. මේ 3යි 27න් 7 දානවා 2ක් ඉතුරුයි. 6 වරක් 2 12යි මේ දෙකයි කීයද වෙන්නේ 14යි. එහෙනම් මෙන්න මගේ පළවෙනි උත්තරය එනවා 1470යි. ඒක ලේසි. හැබැයි මේක ඔයා එහෙමනම් බලන්න ඕනේ 24 වරක් චක්‍රය. එහෙම අපි දන්නේ නැහැ. ඒවා අමාරු වැඩනේ. එතකොට ඉලක්කම් දෙකක් හරි ඊට වඩා වැඩි ගාණක් හරි තියෙන සංඛ්‍යාවකින් ගුණ කරද්දී අපි කරන්න ඕනේ අග ඉලක්කමෙන් ඉස්සර තනි ඉලක්කමෙන් ඉස්සෙල්ලා ගුණ කරන්නේ 4ෙන් පස්සේ ගුණ කරන්නේ 2ෙන්. තව ඉලක්කමක් තිබ්බනම් පස්සේ තේරෙනවනේ. හරි මෙන්න එහෙනම් ඉස්සෙල්ලාම 4ෙන් 4 වරක් 5 20යි 20ෙන් දාන්නේ බිංදුව 2ක් ඉතුරුයි. 4 වරක් 1 4යි මේ දෙකයි 6යි 4 වරක් 5 20යි. ඔන්න මුලින්ම 4ෙන් අග ඉලක්කමෙන් ගුණ කරලා ඉවරයි. දැන් මෙන්න මේක ළමයි පිට එනවා. ඊළඟ සංඛ්‍යාවෙන් ගුණ කරනවා. මේ දෙවරක් 5 10යි 10ෙන් දාන්නේ බිංදුව. හැබැයි අග ඉලක්කම කෙලින්ම දැම්මොත් හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් එකක් පන්නලා දාන්න. 5 වරක් දෙවරක් 5 10ෙන් බිංදුව දාන්න එකක් පන්නලා. හරිනේ? දානවා එකක් ඉතුරුයි ඒත්. දෙවරක් 1 2යි මේ එකයි තුන එතනින් පස්සේ ගන්න දා යන්න පුළුවන්. දෙවරක් 5 කීයද වෙන්නේ 10යි. දැන් සුළු කරොත් බිංදුවයි 6යි 3යි 2යි 1යි. නම් මෙන්න මගේ උත්තරය ආවා 12360යි කියලා. පැහැදිලිනේ? අර දැනගන්න ඕනේ ඉස්සල්ලා ඵල අග ඉලක්කමෙන් ගුණ කළා ඊළඟ සංඛ්‍යාවෙන් ගුණ කරලා එකක් පන්නලායි දාන්න පටන් ගන්න ඕනේ. අවසාන උදාහරණය බලන්න. ඉස්සල්ලාම ගුණ කරන්නේ 6යි. බලමු ගුණ කරලා 6 ගුණ වෙන්න ඕනේ 9න්. 6 වරක් 9 බලන්න 6 12 කියලා බලන්න 54යි. දාන්නේ අග ඉලක්කම 54න් 4 දානවා 5ක් ඉතුරුයි. 6 වරක් 2 12යි. මේ 5යි 17යි. 17න් දාන්නේ 4 ඒත් එකක් ඉතුරුයි. 6 වරක් බිංදුවයි. දැන් මේ එක ආවහම එකමයි. 6 වරක් 6 36යි. ඔන්න 6න් ගුණ කරලා ඉවරයි. දැන් ඔයාලට තියෙන 8න් ගුණ කරන්න. ගුණ කරලා දාන එක දාන්න එකක් පන්න. මෙන්න 8 වරක් 9 72යි. 72න් 2 දානවා 7ක් ඉතුරුයි. හරි 8 වරක් 2 16යි. 16යි 7යි 23යි. 23න් 3 දානවා 2ක් ඉතුරුයි. 8 වරක් බිංදුවයි 2යි. 8 වරක් 6 48යි. ඉතුරු නෑ එහෙනම් 48මයි. පැහැදිලිනේ? හරි දැන් දාගන්නයි තියෙන්නේ මෙන්න. බලන්න 4යි එකතු කරලා යන්න 7යි මෙතන ඉලක්කමක් නැහැ කියන්නේ නෑම තමයි 4යි. එතන එකක් ගන්නවා ඒක අතන්දර එහෙම කමන්නේ. 7යි 2යි 9යි 3යි 1යි 4යි 8යි 11න් එකක් ඉතුරුයි 5යි. නම් මෙන්න මගේ උත්තරේ එනවා 518000. අපි දන්නවා ලොකු ගණනක් වුණාට කමන්නේ 518494යි. දැන් හරි දැන් අපි දන්නවා එහෙනම් ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යාවක් නම් ඉස්සල්ලා අග ඉලක්කමෙන් ගුණ කළා ඊට පස්සේ ඊළඟ ඉලක්කමෙන් ගුණ කරනකොට එකක් පන්නලායි දාන්න පටන් ගන්නෙ. ඒ දෙක එකතු කරලායි උත්තරේ ගන්නෙ. ඔය තියෙන්නේ උදාහරණ 3 ඉන්න ඉවර නැහැ. ලියන්න එපා. මෙන්න හතරවෙනි එකත් අපි හදලාම ඉමු.
වාක්‍ය ගොඩක් ලියන්න ඕනේ වෙන එකක් නෑ. හදලා එක වාක්‍යයක් එක්ක ලිව්වම ඇති වෙයි. බලන්න. සහල් මල්ලක මිල රුපියල් 1225ක් වේ. හරි. එමතු සහල් මල් 75. නම් වෙන්න ඕනේ 1225 ඒවා 75 ගුණ කරන එකනේ. මෙන්න 1225 ගුණ වෙන්න ඕනේ 75න්. ඕකනේ වෙන්න ඕනේ. හරි දැන් ගුණ කරගන්න කෙලවරේ ඉඳන් ඉස්සල්ලාම 5න් 5 වරක් 5 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. හරිනේ 5 වරක් 2 10යි. මේ දෙකයි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 5 වරක් 2 10යි. මේකයි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි එකයි කීයද වෙන්නේ? හරි එහෙනම් උත්තරය ආවා 6125යි. ඊළඟට 7න් මෙන්න 7 වරක් 5 35න් 5 දානවා එහෙනම් එකක් පන්නලයි දාන්නේ දැන් දන්නවා 35න් 5 දානවා 3ක් ඉතුරුයි 7 වරක් 2 14යි 3යි 17න් 7 දානවා එකක් ඉතුරුයි 7 වරක් 2 14යි 1යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 7 වරක් 1 7යි මේ එකයි කීයද වෙන්නේ 8යි දැන් එකතු කරගන්න 5 7 8 11න් 1 එකක් ඉතුරුයි 9යි එහෙනම් මෙන්න මගේ අවසාන උත්තරය ආවා අගේ ඉඳන් දැන් 91870යි හැබැයි වාක්‍යයක් ඕනේ මොකක්ද අහන්නේ සහල් මලු 75 මිල සහල් මලු 75 මිල එහෙනම් වෙන්න ඕනේ බලන්න රුපියල් දාන්න ඒක අනිවාර්යෙන් දාන්න රුපියල් නෙමෙයි රුපියල් 91875යි ඉතින් ඔහොමයි අපි ගුණ කිරීම කියන එක කරන්නේ හරි විනාඩි 4ක් විතර දෙන්නම් ටක් ගාලා ගණන් හතර දාගන්න මේ ඔයාගේ අර මේ ඉරිදෙක් ගහලා තියෙනවා ඉරිද ඉරවන්නම් කපා ගන්නට 515 ගුණ කෙනේ 24 කෙනේ ඊට මදිනේ යටි ඉර කපලා හදලා අන්තිමට ඔයා ඉරිදයක් ගහලා දාන්න හරි හදන්නකෝ උදාහරණයට 4 දාගන්න හරි නේද? හරි
ඉතින් ඔය විදිහට තමයි වැඩේ වෙන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවා මේ ගුණ කරනකොට ඉලක්කම් දෙකක කියන සංඛ්‍යාව නම් මුලින්ම පළවෙනි එකෙන් ගුණ කරා. ඊළඟට ඊළඟ සංඛ්‍යාවෙන් ගුණ කළා. එකක් පන්නයි දාන්න එකතු කළා උත්තරේ ගත්තා. සහ අර වාක්‍ය වලින් තියෙන ගණන් වල මේ වගන්ති ගොඩක් ලියන්න ඕනේ නැහැ. පුළුවන් නම් කෙලින්ම හැදුවා අවසානට වාක්‍යයක් එක්ක උත්තරේ ලියුවේ ඇති. පැහැදිලිනේ? අරන් දැන් ඔයාලට තියෙනවා ඒකෙත් අභ්‍යාස. අපි අදට උතරින් වීඩියෝ එක නවත්තනවා. එතකොට ඊළඟ වීඩියෝ එක පස්වෙනි වීඩියෝ එකේ සංඛ්‍යා බෙදීම සහ තව ඒකත් අපි දන්න කොටසක් සහ අලුත්ම කොටසක් තියෙනවා ටියුට් එකේ අන්තිම පිටුවේ 10න් 100න් 1000න් ගුණ කිරීම සහ බෙදීම කියලා. ඒ දෙක කළාම එතකොට පළවෙනි පාඩම් තුන සම්පූර්ණයෙන්ම ඉවරයි. එතකොට ජනවාරි මාසෙට අපි ඉලක්ක කරගෙන තිබ්බේ කොහොමද මේ පාඩම් තුන තමයි. ඊළඟට පෙබරවාරි මාසේ තව පාඩම් 3ක් හෝ 4ක් අපි බලාපොරොත්තු වෙනවා කරගන්න. අපිට මාර්තු වෙනකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ පාඩම් අපිට මේ පළවෙනි වාරේ තියෙන පාඩම් 8යි. එතකොට පෙබරවාරි මාසේ 4ක් කරගෙන අපේ පාඩම් 7ක් තව එකයි තියෙන්නේ. ඒවා ලේසි පාඩම්. එතකොට මාර්තු මාසේ සම්පූර්ණයෙන්ම අපිට පළවෙනි වාරට අදාළව ප්‍රශ්න පත්‍ර වටයක් යන්න පුළුවන්. මම ගාව ටියුට් එක මම අනිත් දවස් වෙනා නම් සම්පූර්ණ ටියුට් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ පළමු වාර පෙරපුරු පරීක්ෂා. ඒ කියන්නේ අපි මාර්තු මාසයේ පුරාවට කරන්නේ මාර්තු මාසයේ සමහරට පළවෙනි සතිය අපිට ගන්න වෙයි පාඩම් ටික තව අන්තිම පාඩම් ඉවර කරගන්න. සහ දෙවෙනි සතිය අපි ආයි පාරක් කරනවා ස්පීඩ් රිවිෂන් එකක්. ඒ කියන්නේ පළවෙනි වාරට දාලා පාඩම් 8 ආයි පාරක් හොඳට මතක් කරලා දෙනවා අලුත් ටියුට් එකක් හදලා තියෙනවා. ඒකෙන් ඒ වෙනකොට පන්ති පටන් ගන්න පුළුවන් නේ කොහොමද? ඊට පස්සේ මාර්තු මාසයේ අවසාන සති දෙක අපි ගන්නේ පළමු වාරට අදාළව පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලියන්න. හරිනේ අපි සාමාන්‍යයෙන් මෙච්චර මේ අවුරුදු 3කින් ධම්ම නිදහස් තමයි අපේ පළවෙනි පේපර් එක ලිව්වේ. මේ පාර නිදහස් දවසේ අපිට පේපර් එක ලියන්න වෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ දැන් ඕගොල්ලෝ නම් 6ට අලුතෙන් අපි ඒ කාරණේ දන්නේ නැහැ. ඒ නැත්තම් අපේ ඉස්සර 6 7 8 9 10 11 කියන ශ්‍රේණි පහේම ඒගොල්ලෝ පළවෙනි මාසෙන් පරීක්ෂණේ මෙච්චර අවුරුදු 3කින් ලියුවේ නිදහස් දවසේ. ඉතින් මේ පාර විභාගේ එහෙම ලියන්න වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මාර්තු පටන් ගත්තාම තමයි ප්‍රශ්න පත්‍ර වටේ පටන් ගන්න වෙන්නේ. හරි ඒ හින්දා දැන් කියන්න තියෙන්නේ මේකයි. දැන් තව ඊළඟ සතියේ වීඩියෝ එකෙන් මේ ටියුට් එක ඉවරයි. ඊට පස්සේ බරවාරි මාස අදාළ ටියුට් එක ඔයගොල්ලෝ ඇවිල්ලා ගන්න ඕනේ. ඒ වෙනකොට එතකොට දැන් මේ වීඩියෝ එකෙන් තියෙනවා ඔයාලට කරන්න අභ්‍යාස මෙන්න මෙහෙමක් කරගන්නකො. පිටු අංක 12 තියෙන තිබ්බා. පිටු අංක 12 ගණන් ටික හදන්න ඕනේ. හරිනේ. පිටු අංක 13 මැද තියෙනවා ගණන් ටික හැදෙන්න ඕනේ. පිටු අංක 14 උඩ ගණන් දෙක හදන්න ඕනේ. පිටු අංක 15 සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනේ. හරිනේ. එතකොට අපේ ටියුට් එකේ තව එක වීඩියෝ එකක් දාන්න තියෙනවා. ඒක ලබන සතියේ වෙනකොට ওই වැඩ ටික ඉවර කරගන්න. හරි නේද? එහෙනම් දැන් උදාහරණයක් හොඳට බලාගෙන ටිකක් වීඩියෝ එකක් පැය එකයි කාලකට වගේ වෙලා ඇති. ටිකක් එක දැන ඉන්න අමාරුයි නම් ගිහින් එන්න. පැයක් විතර ඉඳලා අපිලා ටික හදා දාන්න. මම කමන්නේ නැහැ. මේක කමන්නේ නැහැ. හේතුව මම තුන්වෙනි වීඩියෝ එක කිව්වා ඒ බලලා ඒ වලම කරන්න. ඒක ටිකක් අමාරු සංකීර්ණ. මේක අමාරු එකක් නෙමෙයි. මේක ගොඩක් සරල එකක්. ඒ හින්දා දැන් වීඩියෝ එක වල ටිකක් වෙලා නිකන් හිටියට කමන්නේ නැහැ. ඊට පස්සේ පැයකින් විතර පස්සේ අභ්‍යාදික ඉවර කරලා දාන්න. එතකොට වැඩේ ඉවරයි. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ආයිබෝවන්.